නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් පින්වත්නි, අද දින ධම්ම විවරණ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර රික්මන්ස්වර්ති පදිංචි පින්වත් කාන්ති රාජපක්ෂ මහත්මිය විසින්. එතුමියගේ අරමුණු වශයෙන් සඳහන් කරනවා සුජීවත් මිය පරලොව ගිය සෑම දෙනාට තමන් නමින් මිය ගිය හැම දෙනාට පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින නන්දා උඩවත්ත මෑණියන්ටත් ඒ වගේම සහෝදර සහෝදරියන් ඇතුළු සියලු ඥාතීන්ට හිතවතුන්ට පින් අනුමෝදන් කරන්න, ගුරුවරුන්ට, නිකීකා බණ්ඩාරකොටුව, නෙක්මී බණ්ඩාරකොටුව, පසින්දු කුෂාන් බණ්ඩාර ඇතුළු සියලුම දූ දරුවන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සියලු කල්යාණ මිත්‍රයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් ධර්මයේ හැසිරෙන්නට, උතුම් ධර්මාභෝධය ලබන්න වාසනාව ලැබේවා කියන උතුම් අරමුණු එක් රැස් කරගෙන ඒ පින්වත් කාන්ති රාජපක්ෂ මහත්මිය විසින් මේ ආකාරයට අනුග්‍රහය දායකත්වයේ දරනවා. සදහැවත් පින්වත්නි, අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කොට ගන්නේ අංගුත්තර නිකායේ සඳහන් සුන්දර වූ ධර්ම දේශනාවක්, සූත්‍ර දේශනාවක්. මහා කච්චාන මහරහතන් වහන්සේ විසින් තමයි පින්වත්නි මේ සූත්‍රය දේශනා කොට වදාළේ. ඒ මහා කච්චාන මහරහතන් වහන්සේ බුද්ධ ශාසනයේ ඉතා සුන්දර ලෙස ධර්මයේ විස්තර කරමින් දේශනා කර බොහෝ සූත්‍ර ගණනාවක් උන්වහන්සේ විසින් දේශනා කොට වදාලා. ධර්මය ඉතා අලංකාරව විස්තර වශයෙන් දැනගන්නට බුද්ධ ශාසනයේ ඒ කල වැඩ සිටි භික්ෂුන් වහන්සේලා, රාතන් වහන්සේලා නිරන්තරයෙන් උන්වහන්සේගෙන් දහම් සාකච්ඡාවට කැමති වුණා. උන්වහන්සේ සමග දහම් පිළිසඳරේ යෙදෙන්න කැමති වුණා. එතරම් සුන්දර ආකාරයට දෙවි මිනිසුන්ට උන්වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කොට වදාලා. මේ සූත්‍රයේ නම මහා කච්චාන සූත්‍රය. පින්වත්නි, මේ සූත්‍රයේ දේශනා කරන්න වදාළේ ඒ කාලේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඒ වෙනකොට මහා කච්චාන මහරහතන් වහන්සේ වැඩ සිටියෙත් ඔය ජේතවනාරාමයේම. උන්වහන්සේ නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කරන අතර මේ දේශනාවත් කරනකොට උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්නේ, කතා කරන්නේ පින්වත් ආයුෂ්මතුනි කියලා තමයි කතා කරන්නේ. ආයුෂ්මතුන් වහන්සේලාට එහෙම කතා කරනකොට මේ පින්වත් ආයුෂ්මතුනි කියනකොට අනිත් භික්ෂුන් වහන්සේලාත් ආයුෂ්මතුන් වහන්ස කියලා උත්තර දෙනවා. ආයුෂ්මතුනි ආශ්චර්යයි, අද්භූතයි, ඒ වගේම ආශ්චර්යයි, අද්භූතයි, හරිම සුන්දරයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ වචනය නම් සුභාෂිතයක්මයි කියලා මහා කච්චාන මහරහතන් වහන්සේ ඒ ධර්ම කතාව ආරම්භ කරනවා.
ඒ ධර්ම කතාව ආරම්භ කරනකොට සියල්ල දන්න සියල්ල දක්නා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්වයන්ගේ පිරිසුදු භාවයේ පිණිසත් ශෝක වැළපීම් දුක් දොම්නස් ඉක්මවා යාම පිණිසත් ඒ ශෝක වැළපීම් දුක් දොම්නස් නතර වීම පිණිසත් ඒ වගේම නිවන් මඟ අවබෝධ කර ගැනීම පිණිසත් නිවන සාක්ෂාත් කිරීම පිණිසත් මේ පංචකාමයන්ගෙන් ගහන වූ ලෝකේ පංචකාමයන් තුල ඉන්න මේ සත්වයන්ට ඒ සී සද්ධර්මයේ දේශනා කළා නේද කියලා උන්වහන්සේ දහම් කතාව ආරම්භ කළා. පංචකාමයන් වූ කරදර මැද්දේ ඉඩ අවකාශ ලබා ගැනීම අවබෝධ කළා කියලා භාග්‍යවතුන් වහන්සේට කියනවා. පංචකාමයන් මැද්දේම ඒ කරදර මැද්දේම ඉඩ අවකාශ ලබා ගැනීම අවබෝධ කළා. පින්වත්නි, ගිහි ජීවිතය ගත කරන ධර්මයේ හැසිරෙන ඔබත් පංචකාමයන් තුලමයි පංචකාමයන් අතරමයි වාසය කරන්නේ. පංචකාමයන් මැද්දේමයි වාසය කරන්නේ. ඒ පංචකාමයන් මැද්දේ වාසය කරන සත්වයන්ට, දෙවියන්ට, මිනිසුන්ට ඒ භාග්‍යවතුන් වහන්සේ අවබෝධයේ පිණිසම ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ දේශනා කළා මේ 6ක් වූ සිහිපත් කළ යුතු කරුණු යමෙක් හොඳින් සිහිපත් කරනවා නම් ඒ සිහිපත් කිරීම ඒ කෙනාට නිවන් මඟ විවර වෙනවා. ඒ වගේම පංචකාමයන් තුල බැසගෙන ඉන්න, පංචකාමයන් තුලින් පීඩාවට පත්වමින් ඉන්න යම් කෙනෙක් ඉන්නවාද සුවසේ සැපසේ වාසය කරන්න මෙන්න මේ සිහි කරන්න ඕනි කරුණු තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් පින්වත්නි, අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ගිහි ජීවිතය ගත කරන ඔබටත් පැවිදි ජීවිත ගත කරන දෙවි මිනිසුන්ටත් හැමෝටම ඒ ධර්මයේ දේශනා කළා සුවසේ වාසය කරන්න. නිවි සැනසීමෙන් වාසය කරන්න භාග්‍යතුන් වහන්සේ ඒ ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාළා. පින්වත්නි, බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ කරුණු 6ක් දේශනා කරනවා. යමෙක් නිතර නිතර සිහි කරන්න ඕනේ. යමෙක් නිතර නිතර සිහි කරනවා නම් මේ කාරණා 6 ඒ කරුණු නිතර නිතර සිහි කරනවා නම් එයාගේ ජීවිතේට ඒකාන්තයෙන්ම සැපේ ලැබෙනවා. ඒකාන්තයෙන්ම සුවසේ වාසය කරන්න ලැබෙනවා. එහෙමනම් මේ ලෝකේ මොන තරම් පිරිසක් ඊතා අපහසුයෙන් ඒ වගේම දුකසේ මොනතරම් සැප සම්පත් තිබුණත් මොනතරම් Tamanට ඥාති හිත මිත්‍රාදීන් හිටියත් දුකසේ වාසය කරනවා කියන කාරණාව පැහැදිලි. ඒ දුකසේ වාසය කරන්නේ මොකක් නිසාද? පංචකාමයන් තුල බැසගෙන වාසය කිරීම. පංචකාමයන් තුල බැසගෙන වාසය කිරීම නිසා සත්වයා දුකටපත් වෙනවා. ශෝක වැළපීම් දුක්ඛ දෝමනස්යන් හට ගන්නවා. අන්න ඒ දුක්ඛ දෝමනස්යන් ශෝක වැළපීම් ඒ වගේ නිදහස් වෙන්නට මේ කියන ධර්මයේ පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කළා නිතර නිතර සිහි කරන්න. එහෙමනම් මේ කාරණාවදී නිතර නිතර සිහි කිරීමයි වටින්නේ පින්වත්නි. නිතර නිතර සිහි කරනවා නම් එයාගේ ශෝක වැළපීම් දුක් දුම්නස් පහව යනවා. ඔබේ හිතේ නිතර නිතර ඔබ අසතුටින් ඉන්නවා නම් ඔබ නිතර නිතර දුක් වේදනාවන් වලින් පෙළී වාසය කරනවා නම් හිතන්න කෙනෙක් ඔබ කියනවා වෙන්න පුළුවන් අනේ මම හැමදාම දුකසේ වාසය කරන්නේ. සතුටක් ලැබපු දවසක් නම් මට මතක නෑ කියලා කියන වාර ගණන ඔබේ මුවින් පිටවන වාර ගණන අප්‍රමාණයි. මෙන්න මේ කාරණා පුරුදු කරගන්න පින්වත්. මේ කරුණු සිහිපත් කරන්න යමෙක් මේ විදිහට සිහි කරනවා නම් එයාට ඒ දුක්ඛ දෝමනස්යන්ගෙන් අත මිදලා නිවි සැනසille සිහිල් දියදාරක් වගේ නිවි වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉදාවසෝ අරිය ශාවකෝ තථාගතං අනුස්සරති. මොනවද මේ පළවෙනි කාරණාව? පින්වත් ආයුෂ්මතුන් වහන්සේ මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේ සිහි කරනවා කියලා කියනවා.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහි කරනවා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ වශයෙන් සිහි කරනවා කියන එක පින්වත්. මේක මේ පුංචි කාරණාවක් අනේ මේක හැමදාම අහන දෙයක්. අපි නිතර නිතර අහනවානේ මේම කරුණු. නමුත් ඉතින් අපිටත් සිහි වෙනවනේ. ඒ වුණාට අපි දුක් දුම්නස් පහව ගියේ නැහැනේ කියලා යමෙක් කල්පනා කරනවා වෙන්න පුළුවන්. ඒත් පින්වත්නි, එයා එහෙම කල්පනා කරන්නේ හරි විදියට ඒ කරුණ සිහිපත් නොකළපු නිසායි. යමෙක් බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනවා කියලා කියන්නේ එයා බුදුගුණ භාවනාවක් වශයෙන් වඩනවා විතරක් නෙවෙයි, එදිනදා ජීවිතයේදී එයා නිතර නිතර සාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කර කර ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි, විජ්ජාචරණ සම්පන්නයි, සුගතෝ ගුණේ යුක්තයි, ලෝකවිදූ ගුණේ යුක්තයි, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා කියන මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා ඒ ගුණ වශයෙන් වෙන වෙනම දැනගෙන යමෙක් ගුණ වශයෙන් වෙන වෙනම දැනගෙන හොඳට සිහිපත් කරනවා නම් අන්න එයාගේ දුක් දුම්නස් පහව යනවා. එයාගේ ශෝක වැළපීම් නැති වෙලා යනවා. එයාගේ හිත ඍජු බවට පත් වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ දේශනා කරන කෙනෙකුට යමෙකුට බුදුරජාණන් වහන්සේගේ ගුණ නිතර සිහි කරනවා නම් ඒ බුදු ගුණ කොහොමද සිහි කරන්නේ? මාගේ සාහතුරුන් වහන්සේ සියලු රාග ద్వේෂ මෝහ දුරු කළා. ඒ හිතේ කවදාකවත් රාගය උපදින්නේ නැහැ. ද්වේෂය උපදින්නේ නැහැ. මෝහය උපදින්නේ නැහැ පින්වත්නි. පින්වත්නි, අපි සරණ ගිය සාහතුරුන් වහන්සේගේ කිසිම කෙනෙකුට මේ ලෝකේ පෙන්වන්න පුළුවන් කමක් නැහැ කරුණ සහිතව තථාගතයන් වහන්සේගේ හිතේ රාගය ඉපදුනා, තථාගතයන් වහන්සේගේ හිතේ ද්වේෂය මෝහය ඉපදුනා කියන කරුණ. අන්න ඒ කරුණ මත යමෙක් සිහි කරනවා නම් මම සරණ ගිය සාසුන් වහන්සේ, මේ ලෝකේ ගොඩාක් ආගම් තියෙනවා පින්වත්නි, මේ ලෝකේ ගොඩාක් ඇදහිලි තියෙනවා. ඒ අය අදහන ආගමික නායකයන් තුල හොඳට බැලුවොත් රාගය, ද්වේෂය, මෝහය හොඳටම ප්‍රකටයි. මේ රාග, ද්වේෂ, මෝහ නැති ජීවිතයක් ගැන කතා කරනවා නම් තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. ඒ ශ්‍රී සද්ධර්මයේම තමයි පින්වත්නි මේ රාග, ද්වේෂ, මෝහ දුරු කිරීමක් ගැන කතා කරන්නේ. දුරු කළ සාහතුරුන් වහන්සේ කෙනෙක් ගැන කතා කරන්නේ. ඒ වගේම දුරු කළ ශ්‍රාවකයන් වහන්සේලා ගැන කතා කරන්නේ. ඒ කාරණයෙන්ම පින්වත්නි තථාගතයන් වහන්සේ ගැන පැහැදීමක් ඇති කරගන්නවා. සරණගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාසංඛ කල්පලක්ෂයක් පාරමී ධර්මයන් පුරලා සම්මා සම්බෝධියටපත් වුණා. ඒ සම්මා සම්බෝධියටපත් වෙන්නට උන්වහන්සේ බොහෝ වෙරවීරිය ගත්තා. සංසාරේ පුරාවටම කුසල් ධර්ම දියුණු කළා. පාරමී පුරනවා කියන්නේ පින්වත්නි බුද්ධ කෘත්‍යය පිණිස අවශ්‍ය පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නවා කියන එක. පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නවා කියන එක තමයි මේ පාරමී ධර්මය. ඒ පාරමී ධර්මයන් පුරලා සම්මා සම්බෝධියටපත් වුණා. ඒ වගේම උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න ගුණේ යුක්තයි. දිව්‍ය ශ්‍රවණ ඥානය, දිව්‍ය සෝත ඥානය, ඒ වගේම පරචිත්ත විඥාන ඥාන, මේ ආදී නොයෙකුත් ඥානයන් උපදවා ගත්තා තථාගතයන් වහන්සේ දා බෝධි මූලයේදී. උන්වහන්සේ පෙර පූර්ව ජීවිතය තමන් තථාගතයන් වහන්සේගේ එක් ජීවිතේ පෙර එක් ජීවිතයක්, ඒකාම්පි ජීවිත එක් ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත 3ක් 4ක්, ඒ වගේම 10ක් 100ක්, ඒ වගේම උන්වහන්සේට පෙර ජීවිත දැකීමේ පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවා ගත්තා. පෙර ජීවිත දහසක්, දසදහසක්, ඒ වගේම පෙර ජීවිත 100,000 වරක්. මේ විදිහට අනේකේපි සංවට්ඨකප්පේ, අනේකේපි විවට්ඨකප්පේ, අප්‍රමාණ වූ සංවට්ඨ කල්ප, ඒ වගේම අප්‍රමාණ වූ විවට්ඨ කල්ප, අප්‍රමාණ වූ සංවට්ඨ විවට්ඨ කල්ප උන්වහන්සේ අවබෝධ කරගත්තා. එක සැනකින් තථාගතයන් වහන්සේට පුළුවන්කම තියෙනවා ඒ කල්ප ගානක පෙර ජීවිතය සිහිපත් කරගන්න. ඒ වගේම අන් අයගේ ජීවිතත් මේ ලෝකේ ඕනෑම කෙනෙකුගේ ජීවිත ඔය විදිහට උන්වහන්සේ සිහිපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. එක මොහොතකින්, එක සැනකින් කියන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ ඒ ජීවිතවල ඒ කෙනා ලබාගත්තු නම් ගොත් වශයෙන්
ඒවං නාමෝ ඒවං ගොත්තෝ ඒවමාහාරෝ. මෙන්න මේ වගේ තමයි එයාලා පෙර කෙනාගේ නම් මීට සංවට්ට විවට්ට කල්ප අප්‍රමාණ ප්‍රමාණයකින් එහා පුජ්‍යලෙක් මනුස්ස ලෝකෙ හිටියන එයාගේ නම මොකද්ද? තථාගතයන් වහන්සේ ලස්සනට කියන්න පුළුවන් මේ අද වගේ. එයාගේ නම් ගෝත්‍රය ඒ වගේම එයාගේ වර්ණය මොන වගේ පැහැයකින් යුක්ත වුණාද? ඒ වගේම එයා ගත්තු ආහාර ආයු ප්‍රමාණය ජීවත් වුණු කාලය ඒ කාලවල මිනිසුන්ගේ ආයු ප්‍රමාණය මේ විදිහට පින්වත්නි තථාගතයන් වහන්සේ හොඳට දේශනා කළා. අන්න ඒකයි පින්වත්නි මීට පෙර බුද්ධ ශාසනයේ කාශ්‍යප රහත් සම්මා සම්බුදුරන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ජීවිතයේ මනුස්ස ජීවිතයේ ආයුෂ අවුරුදු 20000ක් තිබුණා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඊට පෙර 30000ක් ඊටත් පෙර 40000ක් මේ වශයෙන් මිනිස්යන්ගේ ජීවිතවල ආයුෂ ප්‍රමාණය බොහෝ දීර්ඝ කාල ගැන තථාගත බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. වෙන කොහෙවත් එහෙම විස්තරයක් වෙන අන් අයට කියන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. ඒ විස්තරයක් ඒ ආකාරයට කියන්න පුළුවන්කම තියෙන්නේ මේ ලෝකයේ අවබෝධ කරපු ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම පමණයි. වෙන කිසි කෙනෙකුට ඒ විදිහට විග්‍රහයක්, ඒ විදිහට විස්තරයක් කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා පින්වත්නි මේ තථාගත බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ හිතේ රාගය උපද්දවන්න පුළුවන් කෙනෙක් නැහැ. උපදින්නේ නැහැ. උන්වහන්සේ රාගය දුරු කළා කියන කාරණාවදී Tamanට එන යම් යම් දුක් කරදර, යම් යම් දුක් පීඩා, ඒ වගේම සමාජයෙන් ලැබෙන ගැරහුම්, නිന്ദා, අපහාස බහුල වශයෙන් ලැබෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතයේ බහුල වශයෙන් නිന്ദා ලබන කෙනෙක් වෙන්න පුළුවන් පින්වත් මේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනා. අභූත චෝදනාවට ලක් වෙලා බොහෝ දුක් විඳින සත්වයන් වෙන්න පුළුවන්. බොහෝ දුක් විඳින පුජ්‍යලෝ වෙන්න පුළුවන් පින්වත්නි. මේ විදිහට අභූත චෝදනා ලබන කෙනෙක් අභූතයෙන් චෝදනා ලැබමින් නිന്ദා ගැරහිරි වලට ලක් වෙනවා කියන එක සාමාන්‍ය කෙනෙකුට ඒක දරාගෙන ඉන්න අමාරුයි. ඒ දරාගෙන ඉන්න අමාරු නිසා යාට බොහෝ දුක් පීඩා, මානසික පීඩා හට ගන්නවා, කායික පීඩා හට ගන්නවා. දුක්ඛ දෝමනස්යන් තුල දැවි දැවි වාසය කරනවා පින්වත්නි. අන්න එවැනි කෙනාට ඒ දැවෙන භාවයෙන් සුවපත් භාවයටපත් වෙන්න. පසු තැවෙන භාවයෙන් සුවපත් භාවයටපත් වෙන්න පින්වත්නි. ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කරනවා නම් හරි විදිහටම ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කරනවා නම් අනේ මම සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේ පිරිනුවම් පාලා දැන් අවුරුදු 2500 ගාණක් ගියත් වර්තමානයේ ඉන්න අපි ගැනත් උන්වහන්සේ බැලුවා නේද? අපේ දුක්ඛ දෝමනස්යන් සංසිඳවන්නට උන්වහන්සේ අපට ධර්මයේ දායාද කළා නේද කියලා එයා ධර්මයට වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරලා ඒ සිහි කිරීමෙන් හිතනවා මම මේ විදිහට නිന്ദා අපහාස ලැබනවා නම් මේ ලෝකේ නිന്ദා අපහාස නොලබපු කෙනෙක් නෑ. අභූත චෝදනා නොලබපු කෙනෙක් නෑ මේ ලෝකේ. නිකලේ සුතුමන් වහන්සේලා මේ ලෝකයේ අභූතයෙන් චෝදනා ලැබුවා. ඒ විතරක් නෙවෙයි මේ ලෝකයේ අවබෝධ කර ලෝකයට ධර්මයේ දේශනා කළ මහා පුණ්‍යවන්තයා වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් ලෝකයේ මිනිසුන් අභූතයෙන් චෝදනා කළා නම් මේ සුළු ජීවිතයක් ලැබුව මට අභූත චෝදනා ලැබෙනවා කියන එක අරුමයක් නෙවෙයි, විස්මයක් නෙවෙයි. මං ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙනවා. මං ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ලැබලා මේ නිന്ദා ගැරහිලි ලබන මේ දුක්ඛ දෝමනස්යන්ගෙන් පීඩා විඳින සංසාර ගමනින් නිදහස් වෙන්න ඕනේ කියන චේතනාවෙන් ඒ කෙනා ධර්මයටම එනවා. බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරනවා. එහෙමනම් පින්වත්නි යමෙක් මේ ලෝකේ දුක් පීඩා විඳමින් කාමයන් නිසා යමෙක් දුක් පීඩාවන් විඳිනවා. ඒ කාමයන් ලබා ගන්නට නොහැකි වීම නිසා දුක් පීඩා විඳිනවා. කාමයන් ආරක්ෂා කරන්න ගිහිල්ලා දුක් පීඩා විඳිනවා. අන්න ඒ දුක් පීඩා මැද්දේ
දුක්ඛ දෝමනස්යන් තුල ඉන්න කෙනාට පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ වශයෙන් සිහිපත් කරනකොට එයාගේ හිත සුවපත් භාවයටපත් වෙනවා. එතකොට මේ මහා කච්චාන ස්වාමින් වහන්සේ මේ වෙලාවේ විස්තර කරනවා පින්වත්නි තස්මින් සමේ රාග පරියුට්ඨිතං චිත්තං හෝති ඒ වෙලාවේ නේවස්ස තස්මින් සමේ රාග පරියුට්ඨිතං චිත්තං හෝති නේවස්ස කියන්නේ සිද්ධ වෙන්නේ නැහැ කියනවා. රාගයෙන් යමෙකුගේ හිත පීඩාවටපත් වෙවි තියෙනවා නම් රාගය නිසා පීඩාවටපත් වෙවි තියෙනවා නම් පින්වත්නි ඒ රාගය නිසා හටගන්න පීඩාවන් ඇති වෙන්නේ නැහැ. මොකක් නිසාද? භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාන් වහන්සේව සිහි කරන නිසා. රාගයේ යටකොටගත් සිතක් තියෙනවා නම් අන්න ඒ සිත නැති වෙලා යනවා. ඊළඟට දෝෂ පරියුට්ඨිතං චිත්තං හෝති න දෝෂ පරියුට්ඨිතං චිත්තං හෝති ද්වේෂයෙන් යට වෙලා යන සිතක් තියෙනවා නම් ද්වේෂයෙන් යටකොටගත් සිතක් තියෙනවා නම් ඒ ද්වේෂයෙන් පීඩාවට පත් වෙන සිතක් තියෙනවා නම් අන්න ඒ සිත නැති වෙලා යනවා. සුවපත් භාවයට පත් වෙනවා. න මෝහ පරියුට්ඨිතං චිත්තං හෝති මෝහයටපත් වෙලා මෝහයෙන් යට වෙලා මෝහ ජාලාවේ බැඳිලා පැටලිලා යන ජීවිතයක දුක් පීඩා විඳිනවා නම් අන්න යාගේ ඒ මෝහ ජාලාවෙන් පැටලිලා දුක් විඳින පීඩා විඳින ජීවිතය සුවපත් වෙනවා පින්වත්නි. මේක කරලා බලන්න. මේක නිතර නිතර බහුල වශයෙන් සිහිපත් කරන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන. ඊළඟට බුදුරජාණන් මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ දේශනා කරනවා උජුගත මේ වස්ස තස්මින් සමයේ චිත්තං හෝති සිත ඍජුභාවයටපත් වෙනවා. ඊළඟට නික්කිත්තං මුත්තං උට්ඨිතං ගේ ධම්මා ගේ ධම්මකේ ගේද කියන ස්වභාවයක් ඇති වෙනවා. ගේදේ නික්ම වෙනවා කියලා කියනවා. ගේදේ කියන එක විස්තර කරනවා. ගේධෝතිකෝ ආවුසෝ පංචන්නේතං කාම ගුණං. ගේද කියලා කියන්නේ පින්වත් ආශ්මතුන් වහන්සේ ගේද කියලා කියන්නේ මේ පංචකාම ගුණයන්ට කියනා වූ නමක්. එහෙනම් මොකද්ද පංචකාම ගුණයන් වලට කියන නම? ගේද. ගේද කියලා කියනවා පංචකාම ගුණයන්ට කියන නමක්. එතකොට මේ පංචකාම ගුණයන් පංචකාමයන් හිත තුල රැඳෙන්නේ නැහැ තථාගත බුදුරයන් වහන්සේව සිහි කරනකොට සුවපත් භාවයටපත් වෙනවා. පංචකාම ගුණයන් කියන්නේ මොනවාද? ඉත්තා කාන්තා මනාපාපිය රූපා රජනීයා කාමෝපසංහිතා. ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය ස්වરૂපයෙන් ඇති. ඒ වගේම කාමයන් ඇති රජනීයා කෙලෙස් දූවිලි වැగిරෙන යම් රූප ශබ්ද ගන්ධ රස පහස තිබේද මෙන්න මෙවට තමයි කියන්නේ පින්වත්නි ගේධ කියලා. එහෙම නැත්නම් මේ පංච කාම ගුණ කියලා. ආර්ය ශ්‍රාවකයා මේ විදිහට සිහිපත් කරනකොට ආයස්මුදුනි ආර්ය ශ්‍රාවක තේමා සර්ව ප්‍රකාරයෙන්ම අහස සමසිතින් විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛරී නිදුක් සිතින් වාසය කරන්න පුළුවන්කමක් ලැබෙනවා. අවෛරීව වාසය කරන්න ලැබෙනවා. මේ පංචකාමයන් නිසාම වෛරයත් හට ගන්නවා. තථාගත බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන සැනින්ම අවෛරීව වාසය කරන්න යාගේ සුවපත් භාවය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට අරමුණු කරගෙන මෙහිලා ඇතැම් සත්වයෝ මෙන්න මේ විදිහට පිරිසුදු භාවයට පත් වෙනවා. ආධ්‍යාත්මිකව පිරිසුදු භාවයට පත් වෙන ක්‍රමයක් ගැනයි පින්වත්නි මේ දේශනා කරන්නේ. ඔබගේ ජීවිතය ආධ්‍යාත්මිකව පිරිසුදු භාවයට පත් කරගන්න. ඔබගේ ජීවිතය තමන්ගේ පිරිසුදු භාවය ඇති කරගන්න. ඔබ අප හැමදෙනාගේම ජීවිත පිරිසුදු භාවයට පත් කරගන්න. තථාගත බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කළ යුතු වෙනවා. මේක නිතර සිහි කරන්න ඕන එකක්. නිතර සිහි කරන්න ඕන එකක් මිසක් මේ කතා ව්‍යවහාරය විතරක් අපි නිතර අහලා තියෙනවානේ මේක. ඒ නිසා මේකත් ඇත්ත. නමුත් ඉතින් අපි ගොඩාක් දුක් විඳිනවානේ කියලා නොයෙක් විදිහට ධර්මය හොඳට සිහිපත් කරගන්න නැතුව ඒ Tamante ඇති වෙන ප්‍රශ්න ඉදිරියටම අරගෙන දුම්නස් වෙවි වාසය කරන කෙනාට නෙවෙයි මේ තියෙන ධර්මය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් කරනවා
මහා කච්චාන මහ රහතන් වහන්සේ දේශනා කරනවා පුනච්ච පරං ආවසෝ ආර්ය ශාවකෝ ධම්මං අනුස්සරති. තවත් කාරණාවක් තියෙනවා සිහිපත් කරගන්න, ධර්මයේ සිහිපත් කරන්න කියනවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, මේ ස්වාක්ඛාතෝ මනාකොට දේශනා කොට සිසු මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සිහිපත් කරන්න. ධර්මයේ සිහි කරනවා නම් පින්වත්නි දුක්ඛ දෝමනස්යන් නැති වෙලා යනවා. ධර්මයේ සිහිපත් කරන කෙනාට පින්වත්නි ඒ ශෝක පරිදේව නැති වෙලා යනවා. මොනතරම් කාලයක් ඔබ ශෝක වෙවි වාසය කරනවද? උදේ අවදි වූ කාලේ පටන් රාත්‍රී නිින්දට යනතුරාම හිතේ දෝමනස්ය තියෙනවා. සමහර අය වෛද්‍ය ප්‍රතිකාර හොයාගෙන යනවා. අනේ මට නොයෙක් ආකාරයේ මානසික පීඩාවන් තියෙනවා. කෙනෙකුට මේ වෛද්‍ය ප්‍රතිකාර හොයනවටත් වඩා යමෙකුට මේ මානසික පීඩාවන් දුක්ඛ දෝමනස්යන් තුලින් ඒක වැඩි වුණාම තමයි වෛද්‍ය ප්‍රතිකාර කරගන්නේ. නමුත් මේ ආරම්භයේදීම යම් කෙනෙක් මේ විදිහට සිහිපත් කරලා ඒ මානසික රෝග කායික රෝග වලින් වැළකීලා සුවසේම වාසය කරන්නට පින්වත්නි. එයා මෙලොව ජීවිතයේ සුවසේ වාසය කරනවා වගේම පරලොව සුගතිගාමී වීමටත් මේ ධර්මයම උපකාර කරගන්නවා. සුන්දර ආධ්‍යාත්මික පිරිසුදු භාවයෙන් වාසය කරන්න පින්වත්නි මෙන්න මේ කාරණාවත් අපි පුරුදු කරගන්න ඕනේ. ඒ ශ්‍රී සද්ධර්මය ගැන නිතර නිතර සිහි කරන්න ඕනේ. ඒ ශ්‍රී සද්ධර්මය මෙන්න මේ ආකාරයෙන් ස්වාක්ඛාතයි සන්දිට්ඨිකයි මේ ජීවිතයේදීම අත්දකින්න පුළුවන්. යමෙක් මේ ධර්මයේ පුරුදු කිරීමෙන් භය වෛර දුරු කරගත්තා වෙනවා. Tamanට යම්කිසි බයක් තැති ගැනීමක් හට ගන්නවා නම් අනතුරු සහිත භාවයක් තමගේ ජීවිතේ ඇති වෙනවා නම් පින්වත්නි ධර්මයම පුරුදු කරනවා. එයාට ධර්මයේ සිහි කරන කෙනාට ඒ භය තැති ගැනීම හටගන්නේ නැහැ. ඊළඟට ඒ ධර්මය අකාලිකයි. මේ ධර්මය තව කාලයකට මේ කාලයට විතරයි අතීතයට විතරයි මේක මේ වර්තමාන කාලයට මේක හරියන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ. අතීතයේත් යම් කිසි කෙනෙක් පින්වත්නි ලෝකේ රාග ద్వේෂ මෝහ දුරු කළා නම් වර්තමානයේත් යම් කෙනෙක් ලෝකේ රාග ద్వේෂ මෝහ දුරු කරනවා අනාගතයේත් රාග ద్వේෂ මෝහ දුරු කර සිත සුවපත් භාවයට පත් කළා නම් ඒ වගේම යමෙක් සුගතියේ උපත ලැබුවා නම් මෙලොව ජීවිතයේ සැපසේ වාසය කළා නම් ඒ සම්දිට්ඨික වූ ධර්මයක් නිසා මේ ජීවිතයේදීම ඒ ධර්මයේ පුරුදු කර ගැනීම නිසා ඒ වගේම ඇවිත් බලන්න කියන කාරණාවෙන් යුක්තයි මේ ශ්‍රී සද්ධර්මය. සම්දිට්ඨිකයි. ඇවිත් බලන්න පුළුවන් ඕනෑම කෙනෙකුට මේ ධර්මයට පැමිණ බලන්න පුළුවන්. මේ ධර්මයට පැමිණෙන කෙනාට බාධකයක් නෑ. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඇවිත් මේ ධර්මය පුරුදු කරලා බලන්න පුළුවන්. විවෘත වූ ධර්මයක් මේ ලෝකයේ බුදු කෙනෙක් හැර වෙන කිසි කෙනෙකුට පුළුවන් කමක් නෑ දේශනා කරන්න. ඒ වගේම පින්වත්නි මෙවැනි මේ විදිහට ඒ ධර්මයේ සිහිපත් කරනවා නම් යම් කෙනෙක් ඒ තථාගත බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සිහිපත් කරනවා නම් නේවස්ස තස්මින් සමයේ රාග පරියුට්ඨිතං චිත්තං හෝති. ඒ වෙලාවේදී එයාගේ හිත රාගයට හසු වෙලා යන්නේ නැහැ. ඒ වගේම න දෝෂ පරියුට්ඨිතං චිත්තං හෝති. තමන්ගේ හිත ද්වේෂයට පත්වන්නේ නැහැ. න මෝහ පරියුට්ඨිතං චිත්තං හෝති. එයාගේ හිත මෝහයට පත්වෙන්නේ නැහැ. එහෙමනම් මේ ලෝකේ මිනිසයා මේ සත්වයෝ නිරන්තරයෙන්ම දුකසේ වාසය කරන්නේ දුක්ඛ දෝමනස්යන් තුල වාසය කරන්නේ මොකක් නිසාද? රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා. මෙලොව ජීවිතයේ දුකසේම වාසය කරගෙන මේ සත්වයා පරලොවට ඇදගෙන යනවා පින්වත්නි. නිරේ නිරිසතෙක් කරන්නේ මේ රාගය, ද්වේෂය, මෝහය. ඒ වගේම പ്രേත ලෝකේ මහා දුක් විඳින പ്രേතෙක් බවට පරිවර්තනය කරන්නේ පින්වත්නි මේ රාග, ද්වේෂ, මෝහ. තිරිසන් ලෝකේ මහා දුක් විඳින එකිනෙකාගේ පන පිටින් ආහාරයක් බවට පත්වන තිරිසන් සත්වයෝ බවට පත්වන්නේ මොකක් නිසාද? මේ රාගය, ද්වේෂය, මෝහය. යමෙක් තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කරනවා නම් අන්න ඒ වෙලාවට යාගේ හිත ධර්මයේ සිහි කරනකොට අර සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වෙනවා. හිත ගේදෙහෙන් නික්මෙනවා කියනවා. ගේදෙහෙන් මිදිලා නැගී සිටිනවා. ධර්මයේ ගුණ අරබයා ඍජු බවට පත් වෙනවා. පංච ගේදේ කියලා කිව්වේ
පංචකාම ගුණයන්. ඒ පංචකාම ගුණයන් තුල බැස ගැනීමට හිත එකග වෙන්නේ නැහැ. ඒ නිසා එයාගේ හිත ධර්මයේ ගුණ අරබයා ඍජු බවට පත් වෙනවා. ධර්මයේ ගුණ අරබයා ඍජු බවට පත් වෙන්නේ. ධර්මය අහනකොට යම්කිසි ඍජු බවක් ඇති වෙනවා නම් ඒ ඍජු බවක් ඇති වෙනවා කියන්නේ අකුසලයට නොයා කුසලයේ හිත පිහිටන ගතිය. ඒ ඍජු බවක් ඇති කරගන්නවා. ඒ වගේම ආරි ශ්‍රාවකයා ਸਰව ප්‍රකාරයෙන්ම අහස සම වූ විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛරී චිත්තේ පතුරවන්න පුළුවන්කම ලැබෙනවා. වෛරී සිතුවිලි තිබුණා නම් ඒ වෛරී සිතුවිලි ටික ටික යාට දුරු කරගන්න ධර්මයේ සිහි කරගන්න පින්වත්නි. මේ ධර්මයේ සිහි කරගන්නවා කියන තරම්ම ආශ්චර්ය දෙයක්. වෛරය නිසා මොන තරම් දුකකින් වාසය කරනවද? නිින්ද යන්නේ නැහැ. ඒ වගේම Tamanට හොඳට සිහි කල්පනාව පවත්වන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ මතක ශක්තිය දුර්වල වෙලා යනවා. ඒ වගේම කරන්න තියෙන වැඩ අතපසු වෙනවා. දවස ගෙවිලා යනවා වෛරයෙන්ම නිරය කරා යන්න. പ്രേත ලෝකයේ කරා යන්න. සංස්කාර සකස් කරගෙන ඒ සංස්කාර ලියා ගන්නවා පින්වත්. ලියා ගන්නවා කිව්වේ ඒ ලෝකවල උපත ලැබලා දුක් විපාක විඳිනවා. ආන්න ඒකයි පින්වත්නි ධර්මයේ සිහිපත් කරනවා නම් අන්න යාට ඒ රැකවරණේ තියෙනවා. ඊළඟට මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා ශ්‍රාවකයා සංඝයාව සිහි කරනවා. සංඝයාව සිහි කරනවා. භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සුපටිපන්නයි. උජුපටිපන්නයි. ඥායපටිපන්නයි. සාමීචිපටිපන්නයි. මේ ආදී වශයෙන් පින්වත්නි සංඝයාව සිහිපත් කරනවා. සංඝයාව සිහිපත් කරනකොට උන්වහන්සේලා නිරන්තරයෙන්ම රාගය, ද්වේෂය, මෝහය දුරු කරපු උත්තමයන් වහන්සේලා කියලා සිහිපත් කරගෙන සාරිපුත්ත රහතන් වහන්සේ, මහා මොග්ගලන් රහතන් වහන්සේ ඇතුළු ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ගැන සතුටු සිතින් සිහිපත් කරනවා. සතුටු සිතින් සිහිපත් කරමින් එයා කල්පනා කරනවා මේ රහතන් වහන්සේලා මොන තරම් සුවසේ වාසය කළාද? මම මේ දුක් විඳින්නේ, මම මේ පීඩා විඳින්නේ මගේ හිතේ රාගය තියෙන නිසා. මගේ හිතේ ද්වේෂය, මෝහය තියෙන නිසා. ඒ වගේම ඊර්ෂ්‍යාව, එකට එක කිරීම, පලි ගැනීම තියෙන නිසා. ලෝකයේ අසාධාරණකම් මටමයි සිද්ධ වෙන්නේ කියලා සිහි කරා. එහෙනම් මේ අසාධාරණකම් අනුන්ගේ ගැරහිලි දුක් පීඩා ලැබෙන්නේ මට සසරේ යන නිසාමයි. මගේ හිතටයි මේ ඔක්කොම ලැබෙන්නේ. ඒ නිසා මම මගේ හිත සකස් කරගන්නවා. මම මගේ සිත සුවපත් භාවයට පත් කරනවා නිකලෙස් උතුමන් වහන්සේලාව සිහි කරලා කියලා. ඒ උතුමන් වහන්සේලා ගැන සිහි කරනවා. ඒ වගේම උන්වහන්සේලා නිකලෙස් භාවයේ පිණිස කොයිතරම් කැපකිරීමක් කරනවද? ජීවිත පරිත්‍යාගයෙන් ඒ ශ්‍රාවක සංඝයා මේ ධර්මයේ හැසිරුණා කියලා එයා සිහි කරනවා. එක්තරා අවස්ථාවක පින්වත්නි ගංගා තීරයේ කියලා භික්ෂුන් වහන්සේ නමක් ගැන විස්තර කරනවා. උන්වහන්සේ බොහෝ කාලයක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම සංසාරයේ පාරමී ධර්මයන් පුරාගෙන නිකලෙස් වෙන්නට හිතාගෙන බුදු ශාසනයක් පතාගෙන ආපු කෙනෙක්. උන්වහන්සේ පැවිදි වුණ දවසේ ඉඳලම ඊතා ඉක්මනින් අරහත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා වීරිය වඩපු කෙනෙක්. ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ තියෙන ගුණයක්. ඒ රහතන් වහන්සේ කාටවත් කතා කරන්නේ නැතුව කිසිම ආකාරයක වචනයක්වත් කතා කරන්නේ නැතුව ඉන්න අදිෂ්ඨාන කරගෙන හොඳට පදන් වීරිය වඩනවා. ඒ පදන් වීරිය වඩනකොට උන්වහන්සේට හොඳට භාවනාව වැඩිගෙන යනකොට දවසක් කතා කරන්නේ නැති භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා, වටපිට බලන්නේ නැති කෙනෙක් ඉන්නවා. මේ භික්ෂුන් වහන්සේ ගොළු කෙනෙක්ද කියලා බලන්න එක්තරා උපාසිකාවකට කාන්තාවකට සිතුණා. එතුමිය ඒ ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ වඩම කරනකොට කිරි දානයක් පූජා කළා. කිරි පූජා කළා. උණු පිට කිරි පූජා කළා. පූජා කරනකොට යම් රස්නේ මට්ටමක් තියෙන පූජා කරනවා. පූජා කරනකොට උන්වහන්සේ ප්‍රමාණවත් වුණ නිසා අතින් පාත්‍රය වැහුවා. ඒත් අර උපාසිකාව මොකද්ද කරේ? නතර නොකර බෙදාගෙන ගියා. ඇයි මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ නැත්තේ? නැවත මේ නොනවත්වාම අතින් වහනකොට අතටත් එක්ක වැටෙන්න ඒ කිරි බෙදනකොට
ඒ ස්වාමීන් වහන්සේ නැගණිය දැන් ඇති කියලා වචනයක් කිව්වා. නැගණිය දැන් ප්‍රමාණවත් කියන වචනේ විතරයි උන්වහන්සේ කියලා තිබුණේ. නැවත උන්වහන්සේ ඒ කිරි වළඳලා නැවතත් භාවනාවේ යෙදිලා උන්වහන්සේ ටික කලකින් අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයටපත් වෙලා උන්වහන්සේ තමන්ගේ තේරාපදානය සඳහන් කරනවා. පැවිදි වුණ දාන සිට අරහත්ත්වයට දක්වාම වචන දෙකයි කතා කළේ. නැගණිය දැන් ඇති. නැගණිය ඇති. ඔය වචන දෙක විතරක් කතා කරමින් උන්වහන්සේ වීරිය කළා කියනවා. කෙනෙක් ඒ තරම් වීරිය කරන. ඒ වගේම පින්වත්නි මේ ශ්‍රාවක සංඝයා වහන්සේලා මේ බුද්ධ ශාසනයේ එක්තරා අවස්ථාවක තවත් භික්ෂුන් වහන්සේ නමක් විස්තර වෙනවා. සක්මන් කර කර ඉන්නවා. තමන් සක්මන් කර කර ඉන්නකොට විසුද්ධි මාර්ගය සඳහන් වෙනවා. තමන් 80 බොහෝ ධනයක් තිබුණා. 40 කෝටියක් ධනෙ තිබුණු එක්තරා තරුණයෙක් පැවිදි වෙනකොට ඒ පැවිදි වුණු කෙනා ගේ පැරණි බිරිඳ කල්පනා කළා නැවත මෙහා ආවොත් මේ ධනයට උරුමකම් කියනවා. එයා තමන්ගේ අනියම් ස්වාමියා සමග වාසය කරනකොට තවත් පිරිසකට මුදල් ගෙවලා අර භික්ෂුව මරන්න තීරණය කළා. ඒ වෙලාවේ ඒ සොරු පිරිස භික්ෂුව මරන්න යනකොට මට එක දවසක් ජීවත් වෙන්න කිව්වා. මට එක දවසක් ජීවත් වෙන්න දෙන්න. ඒ එක දවස තුල මම වීරිය කරන්නම් කිව්වා. මොනවද දෙන්න පුළුවන් සාක්ෂිය? පොඩ්ඩක් ඉන්න, චුට්ටක් ඉන්න කියලා ලොකු ගල් ගෙඩියක් අරගෙන තමන්ගේ දන හිස් දෙක කුඩු කරගත්තා. මම පැනලා යන්නේ නැහැ. දැන් ඔබට පේනවා ඇති. මම පැනලා යන්න පුළුවන් මට්ටමක නෙවෙයි. දන හිස් දෙකම ලේ ගලද්දි කුඩු කරගෙන ඒ වෙලේම විදර්ශනා වැඩුවා. එහෙම විදර්ශනා වඩලා උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වුණා. එතෙන් පස්සෙන් උන්වහන්සේගේ ඒ ආරමුණ ඉෂ්ට කරගත්තා. මේ සසරෙන් නිදහස් වුණා පින්වත්. චක්කුපාල මහරහතන් වහන්සේගේ කතාව බහලා ඇති. තුන් ඉරියව්වකින් වාසය කරපු මේ මහරහත් ඒ උතුමන් වහන්සේ තමන්ගේ දැස් නොපෙනිලා අන්ධ වෙන තුරුම වීරිය වැඩුවා වෙන දෙයක් නොකරම. දැස් දෙක අන්ධ වෙනවත් සමගම උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා. මෙන්න මේ විදිහට පින්වත් මේ ශ්‍රාවකයන් වහන්සේලා මේ තථාගත බුදුරජාන් වහන්සේගේ ධර්මය පුරුදු කළා ජීවිත පරිත්‍යාගය. යමෙක් තමන්ගේ අංග ප්‍රත්‍ය තමන්ට සතු ධන සම්පත් පරිත්‍යාග කරනවා තමන්ගේ අංගපසංග බේරා ගන්න ඕන නිසා. දැන් ඔබගේ ජීවිතයට යම් කිසි සැත්කමක් තියෙනවා නම් සැත්කමකින් ගොඩාක් අසාධ්‍ය තත්වයක ඉන්නවා නම් යම් කිසි කකුලක හෝ යම් ස්ථානයක දරුණු ආබාධයක් හටගත්තොත් ඒ කකුල හෝ යම් ස්ථානයේ තවදුරටත් තිබීමෙන් ඒ ශරීරය පුරා උඩු දුවනවා නම් ඔබ කැමති වෙනවා ධනය වියදම් කරලා ඒ ධන සම්පatti වියදම් කරලා තමන්ගේ අංග ප්‍රත්‍යංගයන් ඉවත් කරලා වුණත් ජීවත් වෙන්න. ඒකට කායික සැපය පිණිස තමන්ගේ ධනය වියදම් කරනවා. ධනය අතහරිනවා. ජීවිතය පිණිස පින්වත්නි තමන්ගේ අංග ප්‍රත්‍ය යම් කෙනෙක් කැප කරනවා. ජීවත් වීම පිණිස බරපතල ආබාධයක් આવොත් කකුල කපන්න කිව්වොත් කපනවා ජීවත් වීම. නැත්තම් ඔබගේ මරණය. ඒ නිසා එයා කැමති වෙනවා තමන්ගේ කකුල අත ඉවත් කරන්න. නමුත් පින්වත්නි ධර්මයට කැමති කෙනා ධන සම්පත්, භෝග සම්පත් කැප කරනවා විතරක් නෙවෙයි. අංග ප්‍රත්‍යංග පමණක් නෙවෙයි පින්වත්නි මේ බුද්ධ ශාසනයේ ජීවිතේ පවා පරිත්‍යාග කළා. ජීවිතය පවා පරිත්‍යාග කරලා මේ ධර්මය අවබෝධ කරගෙන සසරින් නිදහස් වෙන්න ප්‍රඥාවන්ත සත්පුරුෂයෝ කල්පනා කළා. අන්න එවැනි දෙයක් මේ ධර්මය තුල තියෙනවා. ඒ වගේම පුරුදු කරපු පිරිසක් මේ ශ්‍රාවක සංඝයා අතර වැඩ සිටියා කියලා පින්වත්නි යාගේ හිත උපේක්ෂාවට ගන්නවා. මේ ආකාරයෙන් ශ්‍රාවක සංඝයාගේ ගුණය සිහිපත් කරනවා. ශ්‍රී සද්ධර්මයේ ගුණය සිහිපත් කරනවා. ශ්‍රී සද්ධර්මයේ ගුණය සිහිපත් කරනවා. ඊතරම් කැපකිරීමක් කළා මේ ශ්‍රාවකයන් වහන්සේලා. ඊතරම් කැපකිරීමක් කරපු උන්වහන්සේලා ඉදිරියේ මම මගේ ජීවිතේට මේ එන දුක් පීඩා ඉදිරියේ උන්වහන්සේලාගේ චරිත සිහිපත් කරනවා. ඊළඟට මේ ඒ ධර්මයේ සිහිපත් කරනවා. ඊළඟට
මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා ශ්‍රාවක සංඝයාව සිහි කරන්න. ඒ ශ්‍රාවක සංඝයා වහන්සේලාව සිහි කරනකොට ඔබේ හිතේ ඇතිවෙන යම් කිසි අකුසල ධර්ම ඇද්ද? හිත යටපත් වෙන අකුසල ධර්මයන් ඇද්ද? ඒවා දුරු වෙනවා. හිත ඍජු බවටපත් වෙනවා. අනුත්තර පිංකේත වූ සිහිපත් කරනකොට පින්වත්නි ආරි ශ්‍රාවකයා යම් කලක සංඝයා සිහි කරනවාද? රාගයෙන් ඔහුගේ හිත යටපත් කරන්නේ නැහැ. ද්වේෂයෙන් යටපත් කරන්නේ නැහැ. මෝහයෙන් යටපත් කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ වෙලාවේ ඔහුගේ හිත ඍජු බවටපත් වෙනවා. ගේදයෙන් නික්ම වෙනවා. ගේදය කියලා කියන්නේ පංචකාම ගුණයන්ට. ඒ පංචකාම ගුණයන් තුල ඇලෙන්නේ නැහැ ඒ හිත. ඒ වගේම ඒ පංචකාම ගුණයන් තුල ඇලෙන්නේ නැතුව වාසය කරනවා වගේම යම් ආකාරයකින් ඔහුගේ හිත ද්වේෂයෙන් යටපත් වෙනවා නම් ඒ ද්වේෂයට යටපත් නොවි මෛත්‍රී සිතින් වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ආරි ශ්‍රාවක තෙමේ සර්ව ප්‍රකාරයෙන්ම අහස සම වූ මේ ආකාශයේ සමාන වූ විපුල වූ මහත්ගත අප්‍රමාණ වූ අවෛරී නිදුකින් වාසය කරනවා. ඒ කියන්නේ පින්වත්නි අප්‍රමාණ චේතෝ විමුක්තියෙන් මෛත්‍රියෙන් වාසය කරනවා. ඒ මෛත්‍රියෙන් වාසය කරන්නට උපකාර වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන කෙනා. ඒ වගේම ධර්මයේ ගැන සිහි කරන කෙනා, ශ්‍රාවක සංඝ රත්නය ගැන සිහි කරන කෙනා. එහෙමනම් යම් කෙනෙකුගේ හිත නිරන්තරයෙන්ම ද්වේෂයටපත් වෙනවා නම් කල යුතු දේ තමයි බුදුරජාණන් වහන්සේව සිහි කරනවා. ධර්මයේ සංඝයාව සිහි කරලා තමන්ගේ හිත ඒ ගුණයන් සිහිපත් කරනකොට පින්වත්නි හිතේ තියෙන ද්වේෂය ටික ටික අඩු වෙලා මෛත්‍රී චිත්තය උපද්දවන්න පුළුවන්කම ලැබෙනවා. ඒ මෛත්‍රී චිත්තය උපද්දවාගෙන මෛත්‍රී චිත්තේ පතුරවාගෙන වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. කෙනෙකුට බොහෝ දුක් විඳිනවා නම් බොහෝ පීඩා විඳිනවා නම් පින්වත්නි ඖෂධයක් හැටියට මෙන්න මේ කියන කරුණ පරිහරණය කළොත් මෙන්න මේ කියන කරුණ සිහි කරනවා නම් නිරන්තරයෙන් සිහි කරනවා නම් මෙලොව ජීවිතයේ සැපසේ වාසය කරන්න පුළුවන්. ධර්මාබෝධය කළා අරහත්ත්වයටපත් වෙනවා කියන කාරණාව එයාට ඈතයි නම් පින්වත්නි ඒ කෙනාට අඩුම තරමේ මෙලොව ජීවිතයේ හරි සැපසේ වාසය කරන්න මෙන්න මේ කියන සිහි කිරීම උපකාර වෙනවා. ඊළඟට මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි ආරි ශ්‍රාවක තෙමේ තමන්ගේ සීලය සිහිපත් කරනවා. පුණච පරං ආවසෝ ආර්ය ශාවකෝ අත්තනෝ සීලානි අනුස්සරති තමාගේ සීලය සිහිපත් කරනවා. කොහොමද සිහිපත් කරන්නේ? ඒ ශ්‍රාවකයන් තමන්ගේ සීලය සිහිපත් කරනවා කොහොමද? නොකැඩුණු කඩ නොවිච්ච තමන්ගේ සීලය සිහිපත් කරගන්නවා. ඒ වගේම සමාධිය පිණිස පවතින සීලය තමන්ගේ සීලය සිහිපත් කරගන්නවා. ඒ සීලය සිහි කරනකොට කඩ වෙච්ච නැති සීලයක්. එහෙමනම් මේ හැම වෙලාවෙම සිල් බිඳගෙන ඉන්න කෙනෙක් නෙමෙයි මෙයා. මෙන්න මේ කරුණු තුන සිහි කරන කෙනාට මුලින් කරුණු තුන මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් නිතර නිතර සිහිපත් කරනවා නම් ඒ ශ්‍රී සද්ධර්මයේ නිතර නිතර සිහිපත් කරනවා නම් පින්වත්නි ආර්ය මහා සංඝරත්නය නිතර නිතර සිහි කරන කෙනාට සීලේ පිරිපුන් වෙනවා. ඇයි එහෙම සීලේ පිරිපුන් වෙන්නේ? එයා දන්නවා මේ දුස්සීල වෙනවා කියන කාරණාව මාව නිරේට ඇදගෙන යනවා නේද? මම දුස්සීල වෙනවා නම් මාව නිරේට ගෙනියනවා නේද? තිරිසනෙක් බවට පත් කරනවා නේද? ඒ වගේම ප්‍රේතෙක් බවට අසුරයෙක් බවට පත් කරනවා. මේක මහා දුකක්. ඒ නිසා මං අපහසුයෙන් හරි සිල්වත් වෙන්න ඕනේ කියලා එයා සීලය හොඳට රකින්නවා. ඒ රකින්නේ බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනා එයා දැනගෙන. ශාස්ත්‍රඥ වහන්සේ ගැන විශ්වාසය තදින්ම ඇති කරගෙන පින්වත්. ශාස්ත්‍රඥ වහන්සේ ගැන විශ්වාසය, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන සිහිපත් කරගෙන විශ්වාසයේ ශ්‍රද්ධාවටපත් වුණා කියන්නේ එයා සිල්වත් වෙනවා. එයාගේ සීලය කැඩිච්ච එකක් වෙන්නේ නැහැ. යම් ආකාරයේ සිල්පද පළුදු වෙනවනම් ඉක්මනින්ම එයා සංවර වෙලා මම සිල්වත් කෙනෙක් කියලා තමන්ගේ සීලය සිහි කරනවා. සමාධිය පිණිස ඒක උපකාර වෙනවා. තමාගේ සිල් හොඳට සිහි කරලා ආරි ශ්‍රාවකයා යම් කාලයක සීලය සිහි කරලා ඔය විදිහට වාසය කරනකොට එයාගේ හිත රාගය එනවා නම් ඒ රාගයට ඉඩ නැහැ.
එයාගේ හිත ද්වේෂයටපත් වෙනවා නම් එයාගේ හිතට ද්වේෂයට ඉඩ නෑ පින්වත්නි. සීලය සිහි කරනවා නම්. එහෙනම් හතරවෙනි කාරණාව මොකද්ද? සීලය හොඳට සිහිපත් කරගන්නවා. සීලය හොඳට සිහිපත් කරන රාගයෙන් පීඩා විඳින්නේ නෑ. ද්වේෂයෙන් හිත පීඩාවට පත්වන්නේ නෑ. මෝහයෙන් හිත පීඩාවට පත්වන්නේ නෑ. ඒ නිසා පින්වත්නි රාගය, ද්වේෂය, මෝහය දුරු කර වාසය කරන්නට යාට මෙන්න මේ කියන සීලය උපකාර වෙනවා. ඒ වෙලාවට යා විපුල වූ මහත්ගත වූ සර්ව ප්‍රකාරයෙන්ම අහස වගේ සමාන වූ විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛරී සිතින් වාසය කරනවා. නිදුකින් වාසය කරනවා. මෛත්‍රියෙන් වාසය කරනවා. මේක තමයි පින්වත්නි ඊළඟ කාරණාව. සුවසේ වාසය කරන්න. ආධ්‍යාත්මිකව සුවසේ වාසය කරන්න. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා ත්‍යාග ගුණය සිහිපත් කරනවා. මම හොඳට දන් දෙන කෙනෙක්. මට මොනවද දන් දෙන්න බැරි වුණේ කියලා සිහි කරනවා. දන් දීලා මගේ පින රැස් කරගන්න ඕනේ. අන්න එතකොටත් එයා තමන් ත්‍යාගය පුරුදු කරන කෙනෙක් කියලා ඒ ජීවිතයේ ත්‍යාගය පුරුදු කරගන්නවා. මම අනුන් මගෙන් ඉල්ලන්නට සුදුසු කෙනෙක් බවට පත් වෙන්න ඕන කියලා එයා ඉක්මනින්ම ත්‍යාගය පුරුදු කරගන්නවා. ඒ වගේම තමයි දෙවියන් දේවතානුසතිය වඩනවා. චාතෝ මහරජික දෙවරු ඉන්නවා. ඒ දෙවරු ඉපදුනේ මොන ආකාරයෙන්ද? කොයි විදිහටද කුසල් දහම් රැස් කළේ කියලා එයා ධර්මයෙන් හොයන්නේ. එහෙම නැතුව දේවාල ගානේ ගිහිල්ලා ශාස්ත්‍ර බලලා නෙමෙයි පින්වත්නි. ඒ දෙවිවරු මොන විදිහට දිව්‍යයන් අතර ඉපදුනේ? තාවතින්ස දිව්‍ය ලෝකයේ ඉපදුනේ කොහොමද? යාමයේ ඉපදුනේ තුසිතේ නිම්මානරති පරිනිම්මිත වසවත්ති බ්‍රහ්ම ලෝකවල උපත ලැබුවේ මොන වගේ කුසල් ධර්ම කරලාද? මමත් මේ විදිහට කුසල් ධර්ම කරලා තියෙනවා. මමත් මේ විදිහට හිත සමාධිමත් කරලා තියෙනවා. ඒ නිසා මටත් යම් මරණින් මත්තේ උපදින්න තියෙනවා නම් මෙන්න මේ ස්ථානවල තමයි උපදින්න ලැබෙන්නේ කියලා යා දේවතානුස්සතිය වඩනවා. ඔය විදිහටත් එයාගේ හිත පාරිශුද්ධත්වයට පත් වෙනවා පින්වත්නි. මෙන්න මේ කියන කරුණු යමෙක් තමන්ගේ ජීවිතයට නිතර සිහිපත් කරනවා නම් පින්වත්නි, එයාගේ දුක්ඛ දෝමනස්යන් සංසිඳෙනවා. මෙලොවම සුවසේ වාසය කරනවා, පරලෝ සුගතිගාමී වෙනවා. ඒ වගේම පින්වත්නි, එයාට නිවන සාක්ෂාත් කරගන්න නිවන ඈතක් වෙන්නේ නැහැ. ආධ්‍යාත්මිකව සුවසේම පිරිසුදු ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙකුට මෙන්න මේ කියන කරුණු ටික පුරුදු කරගන්න පුළුවන් පින්වත්නි. ඒ ජීවිතයේ සුවපත්භාවයෙන් යුක්තයි. තමාගේ යහපත, අනුන්ගේ යහපත, සසර දුකින් නිදහස් වෙන්නත් ඒක උපකාර වෙනවා. ඉතින් මේ රැස් කරගත්තා වූ සෑම පිනක් අප හැම දිනකටම ධර්ම දේශනාව වශයෙන්, ශ්‍රවණ වශයෙන් සෑම සියලු දිනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිසම හේතු වේවා. සාදු. අද දින ධම්ම විවරණ දායකත්ව ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ලන්ඩන් රික්මන්ස්වර්ත් හි පදිංචි කාන්ති රාජපක්ෂ මහත්මිය විසින් එතුමිය බලාපොරොත්තු වෙනවා සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම, ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායු සම්පත් ලැබේවා, සුවසේම ධර්මාභෝධය ලැබේවා කියන අදහසින් සාදු කියනවා. ඒ වගේම එතුමිය නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට වසර 5කට පෙර මිය පරලෝකීය ගාමිණී කිත්සිරි බණ්ඩාර කොටුව ස්වාමි පුරුෂයාට, ප්‍රේමදාස පියාණන්ටත්, ඒ වගේම ජෝන් බණ්ඩාර කොටුව පියාණන්ටත්, සුසානද සිල්වා මෑණියන්ට, පද්මිනී චන්ද්‍ර කුමාරී සහෝදරීටත් ඇතුළු පවුලේ මිය පරලෝකීය සියලෝම ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේම පරලෝ ජීවිත සපවත් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකීය සෑම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාගේ පරලෝ ජීවිත සපවත් වෙත්වා, සුවපත් වෙත්වා. වහවහ සසර දුකින් අත මිදෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින නන්දා උඩවත්ත මෑණියන්ටත්, සහෝදර සහෝදරියන් සහ සියලුම ඥාතීන්ට, ගුරුවරුන්ට, ඒ වගේම නිකීකා බණ්ඩාර කොටුව, නෙක්මී බණ්ඩාර කොටුව, පසින්දු කුෂාන් බණ්ඩාර ඇතුළු සියලුම දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු කල්යාණ මිතුරු මිතුරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් ලැබත්වා. තමන් කරන කියන ධාර්මික කටයුතු, රැකී ආරක්ෂා, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක කරගන්නටත් මේ පින් හේතුපකාර වේවා. හැම දිනාටම සුවසේ
කිසි බාධාවක් කරදරයක් නැතුව ගෞතම බුද්ධ ශාසනයේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ උතුම් ධර්ම දානමය පින ඒකාන්ත වශයෙන්ම හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.